හරි ළමයි අපි ඔයගොල්ලොන්ගේ ග්‍රේඩ් 10 ක්ලාස් එකේ 10 වසරේ අපි කර හිටියේ lesson 5 operating systems. හරි පස්වෙනි පාඩම කර හිටියේ. මෙහෙයුම් පද්ධති කියන පාඩම තමයි කර හිටියේ. එතකොට පස්වෙනි පාඩම recorded class දෙකකින් ඕගොල්ලොන්ට මම දැන් උගන්වලා තියෙනවා. අපි පාඩමේ කතා කරා operating system පාඩම operating systems උනාට අපි තාම operating system කියන දේ ස්ටඩි කරේ නැහැ. එතකොට මේ operating systems කියන දේ ස්ටඩි කරන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අපි හදාගත්තේ. එතකොට එක පාට ඔපරේටිං සිස්ටම්ස් වලට එන්න බෑ ඔයගොල්ලන්ට. එක පාට ඔපරේටිං සිස්ටම්ස් වලට එන්න බෑ. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ ටෙක්ස්ට් බුක් එකේ තිබ්බට එක පාටම ඔපරේටිං සිස්ටම්ස් වලට ඒ අච්චු පොතේ තියෙන ඕඩර් එකට එන්න බෑ. එන්න බෑ කියන්නේ එන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඔයගොල්ලොන්ගේ ඔළුවට යන්නේ නැහැ ආවට. ඒක නිසා තමයි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තේ. බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න නැතුව ඒක ස්ටඩි කරන්න බෑ. එතකොට කලින් රෙකෝඩඩ් ක්ලාස් දෙකකින් වීඩියෝස් දෙකකින් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තා. හරි. එතකොට ඒ දෙකේම අපි කතා කරේ මේ ලෙසන් එකට අදාළ නැතිව නෙමෙයි පාඩමේම තියෙන ඒවා. මට ලොකුවටම මම බෑග්ග්‍රවුන්ඩ් එක හැදුවා. මොනවාද software කියන්නේ, මොනවාද system softwares කියන්නේ, මොනවාද ඊට පස්සේ translators මොනවාද කරන්නේ, ඊට පස්සේ RAM එක ගැන ගොඩක් බැලුවා. RAM එකේ duty එක මොකද්ද, RAM එකෙන් මොනවාද කරන්නේ, ඔන්න ඔය වගේ දේවල් ටිකක් බැලුවා. එතකොට ඒව බලපු නැති එක්කෙනෙක් ඉන්නවා නම් ඒව බලන්න නැතුව මේක බලන්න එපා. හරිද? ඒ රෙකෝඩඩ් ක්ලාස් වල බලන්න නැතුව ඒවා මිස් කරගෙන මේව බලන්න එපා. හරි? ඒව බලන්න නැතුව මේක බැලුවොත් එම අර මම කියපු බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ නැහැ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ නැහැ කියන්නේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ නැතුව මේක ඉගෙන ගන්න බෑ. හරි? ඒකට ඒක කරන්න එපා. ඒක නිසා කලින් රෙකෝඩඩ් ක්ලාස් දෙකකින් විතර අපි මේ පාඩම කතා කරා. මේකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තා. හැබැයි මේ වෙද්දී ඒකේ වීඩියෝස් මම බ්ලොක් කරලා තියෙන්නේ. ඒකට දීලා තියෙන කාලය ඉවර නිසා බ්ලොක් කරලා තියෙන්නේ. හැබැයි මිස් වෙච්ච කවුරු හරි ඉන්නවනම්, බලා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. එතකොට මම මේ බ්ලොක් කරපු වීඩියෝස් ටික ඕපන් කරලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒ ටික බලලා ස්ටඩි කරලා මේකට එන්න. ඒ ටික ස්ටඩි කරන්නේ නැතුව මේකට එන්න එපා. හරි. එතකොට මොනවාද software එකක් කියන්නේ කියලා බලමු. software එකක් කියන්නේ කම්පියුටර් එක ඇතුලේ තියෙන instructions ටික පිළිවෙලකට යම් ක්‍රමානුකූලව proper order එකකට execute වෙන, proper order එකකට run වෙන, proper order එකට වැඩ කරන instructions ටිකක් තමයි software කියන්නේ. එතකොට ඒකේ මොකක් හරි task එකක්, මොකක් හරි වැඩක් තමයි කරලා දෙන්නේ. ඒක අපේ වැඩක් වෙන්න පුළුවන්. ඒක කම්පියුටර් එකේ වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ පෞද්ගලික මොකක් හරි රික්වයර්මන්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට අපේ පෞද්ගලික රික්වයර්මන්ට් එකක් කියන්නේ කම්පියුටර් එක යූස් කරන කෙනාගේ මොකක් හරි රික්වයර්මන්ට් එකක් නම් software එකකින් ඉෂ්ට කරලා දෙන්නේ. එතකොට ඒ වගේ softwares වල තමයි අපි කිව්ව application softwares කියලා. එතකොට අපේ දෙයක් නෙමෙයි නම් අපිට අදාළ නැති, හැබැයි කම්පියුටර් එක විසින්ම කම්පියුටර් එකෙන් කරගන්නවා. කම්පියුටර් එකකින් විසින්ම කම්පියුටර් එක තුලදී කරගන්න අවශ්‍යතාවයක්. හරි. ඒතර කම්පියුටර් එක ඇතුලේ තියෙන සමහර software තියෙනවා. ඒකෙන් කරන්නේ අපේ දේවල් නෙමෙයි, කම්පියුටර් එකටම අවශ්‍ය සමහර දේවල් තමයි කරලා දෙන්නේ. එතකොට කම්පියුටර් සිස්ටම් එකට අවශ්‍ය දේවල්. එතකොට ඒවට අපි කියනවා සිස්ටම් softwares කියලා. එතකොට සිස්ටම් එකේ requirements ඉෂ්ට කරලා දෙන softwares වලට තමයි අපි කියන්නේ සිස්ටම් software කියලා. එතකොට සිස්ටම් softwares වලට අපි බලුවා program translators ලා ඉන්නවා, utility softwares ඉන්නවා, operating system ඉන්නවා.
එතකොට ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා මොනවද කරන්නේ කියලා බැලුවා. ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා මොනවද කරන්නේ? ට්‍රාන්ස්ලේට් කරන එක කරන්නේ මොනවාටද ට්‍රාන්ස්ලේට් කරන්නේ? දැන් මේ නිකන් මතක් කරනවා විතරයි. මේ උගන්වනව නෙමෙයි. කලින් උගන්වලා තියෙනවා බලලා ඉන්න බැලුවේ නැත්තම්. මේ මතක් කරනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේට් කරන්නේ මොනවටද ට්‍රාන්ස්ලේට් කරන්නේ? ට්‍රාන්ස්ලේට් කරන්නේ හද software එකක් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කම්පියුටර් එකට තේරෙන්නේ නැහැ. කම්පියුටර් එකට තේරෙන්නේ එකම එක ලැන්ග්වේජ් එකයි. ඒක තමයි මැෂින් ලැන්ග්වේජ් එක. මැෂින් ලැන්ග්වේජ් එක කියන්නේ බයිනරි. ඒ කියන්නේ 1 and zeros. එතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් හරි මොකක් හරි ලැන්ග්වේජ් එකකින් හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නේ? මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරනවා. මැෂින් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරනවා කියන්නේ අර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් තියෙන දේ මොනවාද 1 and zeros වලට ට්‍රාන්ස්ලේට් කරනවා. අපි ඒකට කියනවා කම්පයිල් කරනවා කියලා කියනවා. කම්පයිල් කරනවා කියලා කියන තනි වචනයක ඒක ඕගොල්ලන්ට අවශ්‍ය නැහැ. වැඩි දුරට කිව්වේ. ඒකට කම්පයිල් කරනවා කියලා කියනවා. කම්පයිල් කරායින් පස්සේ මොනවද වෙන්නේ? ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් කරායින් පස්සේ මොකද වෙන්නේ? අර ප්‍රෝග්‍රෑම් එක software එක තියෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. ඒ කියන්නේ බයිනරි වලින් තියෙන්නේ. ඒ කියන්නේ 1 and zeros වලින් තියෙන්නේ. එතකොට කම්පියුටර් එකේ වැඩ කරනවා. එතකොට කම්පියුටර් එකට පුළුවන් බයිනරි වලින් ඒ ප්‍රෝග්‍රෑම් එක රන් කරවන්න. එතකොට මැෂින් ලැන්ග්වේජ් එකෙන් තියෙන විදිහට ට්‍රාන්ස්ලේට් කරන එක තමයි කරන්නේ ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා. එතකොට ඒකත් ඇවිල්ලා අපේ පෞද්ගලික රික්වයර්මන්ට් එකක් නෙමෙයි අපිට තියෙන අවශ්‍යතාවයක් නෙමෙයි. එතකොට අපිට තියෙන අවශ්‍යතාවයක් නෙමෙයි නිසා තමයි ඔය ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් කියන කැටගරි එකේ ඉන්නේ. සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් කැටගරි එකේ ඉන්නේ අපිට අවශ්‍යතාවයක් නෙමෙයි අපිට දෙයක් නෙමෙයි කරලා දෙන්නේ කම්පියුටර් එක ඇතුළෙම කම්පියුටර් එකට වෙන්න ඕන දෙයක් තමයි කරලා දෙන්නේ. කම්පියුටර් එකට වෙන්න ඕනේ මැෂින් ලැන්ග්වේජ් එකට හැරෙන්නේ. අපිට වෙන්න ඕන එකක් නෙමෙයි. ඒකයි ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන කැටගරි එකේ හිටියේ. එතකොට ඔපරේටින් සිස්ටම් කියන්නේ කවුද? ඔපරේටින් සිස්ටම් කියන්නේ සොෆ්ට්වෙයාර්ස් වලින් ප්‍රධානම සොෆ්ට්වෙයාර්. ඔපරේටින් සිස්ටම් කියන්නේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොනවාද? සොෆ්ට්වෙයාර්ස් වලින් ප්‍රධානම සොෆ්ට්වෙයාර් එක. එතකොට මේ ඔපරේටින් සිස්ටම් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. ඔපරේටින් සිස්ටම් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. එතකොට ඔපරේටින් සිස්ටම් කියන්නේ 아무තු එකක් නෙමෙයි. ඔපරේටින් සිස්ටම් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්ම තමයි. එතකොට ඔපරේටින් සිස්ටම් එක තමයි හැබැයි ප්‍රධානම සොෆ්ට්වෙයාර් එක. එතකොට අර මම එක්සැම්පල් අරන් කියලා දුන්නා. මොකද්ද? රටක මිනිස්සු ඉන්නවා. එතකොට රටක ඉන්නවා මේන් පර්සන් කෙනෙක් ඉන්නවා. මේන් පර්සන් තමයි කවුද? ප්‍රෙසිඩන්ට් තමයි මේන් පර්සන්. එතකොට ප්‍රෙසිඩන්ට් කියන්නේ අමුතු ජීවියෙක්වත් අමුතු ඒ කියන්නේ සතෙක්වත් නෙමෙයි. ප්‍රෙසිඩන්ට් කියන්නේ මිනිස්සෙක්මයි. එතකොට හැබැයි එයාගේ විශේෂත්වය තමයි එයා තමයි මේන් පර්සන්. එතකොට ප්‍රධාන මිනිස්සයා. එතකොට එයා තමයි තමා ඇතුළු සියලු මනුෂ්‍ය සංහතියම රටේ පාලනය කරන්නේ, කන්ට්‍රෝල් කරන්නේ, මැනේජ් කරන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට softwares කියන හැම software එකක්ම system softwareද application softwareද හැම software එකකින්ම main software එක තමයි operating system එක. main software එක operating system එක. එයා තමයි තමා ඇතුළු සියලුම software සංහතිය. software සියලුම softwares control කරගෙන මැනේජ් කරගෙන ඉන්නේ. එතකොට හැබැයි ඔපරේටින් සිස්ටම් එක කියන්නේ software එකක්ම තමයි. ඒකට කම්පියුටර් එකක් build up කරායින් පස්සේ කම්පියුටර් එක assemble කරාපු ගමම ඔපරේටින් සිස්ටම් එකේ ඇතුලේ තියෙන්නේ නෑ. මොකද ඔපරේටින් සිස්ටම් එක කියන්නේ software එකක්ම තමයි. ඒක නිසා ඔපරේටින් සිස්ටම් එක කියන software එකත් අපි කම්පියුටර් එක ඇතුළට දාන්න ඕනේ. හරිද? කම්පියුටර් එක ඇතුළට අපි ඒ install කරන්න ඕනේ. නැතුව කම්පියුටර් එක ඇතුලේ තියෙන්නේ නැහැ ඔපරේටින් සිස්ටම් එක. ඒක නිසා ඔපරේටින් සිස්ටම් එක කියන software එකත් ඇතුළට දාන්න ඕනේ. එතකොට අනිත් software අපි දානවා වගේම අනිත් softwares අපි install කරනවා වගේම ඔපරේටින් සිස්ටම් එකත් ඔපරේටින් සිස්ටම් කියන software එකත් අපි කම්පියුටර් එක ඇතුළට දාන්න ඕනේ. කම්පියුටර් එක ඇතුළට install කරන්න ඕනේ. හරි. එතකොට ඒ හේතුව ඔපරේටින් සිස්ටම් කියන්නේ ප්‍රධාන කෙනා වුණාට එයාත් software එකක් නිසා එයාවත් කම්පියුටර් එක ඇතුළට install කරන්න ඕනේ. එයාවත් කම්පියුටර් එක ඇතුළට දාන්න ඕනේ. හරි. එතකොට ඒ අවබෝධය අපි ගත්තා. රාම ඔපරේටින් සිස්ටම් මොනවාද කරන්නේ, මොනවද මැනේජ් කරන්නේ, මොනවාද යාගේ ඩියුටි, යාගේ මොනවාද තියෙන ප්‍රයෝජන, මොනවාද ඔපරේටින් සිස්ටම්ස් කැටගරිස්, මොනවාද ඔපරේටින් සිස්ටම්ස් වලට එක්සැම්පල්ස් ප්‍රෝවා මුකුත් බැලුවේ නෑ. අපි තාම මේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි හදාගත්තේ. රයිට්. එතකොට ඒත් එක්කම දැන් ඔය කලින් කරපුවා තමයි බැලුවේ. එතකොට අපි RAM එක ගැන පොඩ්ඩක්
වැඩිපුර බැලුවා RAM එක කියන එක ගැන ටෙක්ස්ට් බුක් එකේ අච්චු පොතේ තියෙනවට වඩා පොඩ්ඩක් වැඩිපුර බැලුවා. ඒ කියන්නේ එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙනවා කියන එකවත් අර ඉස්සරහට තව ගොඩාක් පාඩම් වලට අවශ්‍ය වෙනවා. මොකද RAM එක ඩියුටි එක RAM එක මොනවාද ඇත්තටම කරන්නේ RAM එක මේ RAM එකෙන් කියලා දෙන RAM එකෙන් මතක තියාගන්නවා කියලා විතරයිනේ. ඒ වුණාට RAM එකෙන් මොනවාද හරියටම මොකද්ද පොයින්ට් එකටම වෙන්නේ කියලා තමයි අපි බැලුවේ. නැතුව හරියටම ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක ගන්න නැතුව මේ කරන්න බැරි නිසා. එතකොට මොනවාද අපි බැලුවා කලින් වීඩියෝස් බලලා ඉන්න. RAM එකෙන් මොනවාද කරන්නේ? RAM එකෙන් කරන්නේ ලයිව් පර්ෆෝමන්ස් එක. ඒ කියන්නේ අපි මේ දැන් කර ඉන්න දේවල්. අපි සේව් කරපු නැති දේවල්. හරි සේව් කරපු නැති දේවල්. සේව් කරන්නේ නැතුව, සේව් කිරීමක් නැතුව, තැම්පත් කිරීමක් නැතුව, ස්ටෝර් කිරීමක් නැතුව අපි කර ඉන්න හැමදේම මෙමරි එකේ තියාගෙන, ඒ කියන්නේ මතකයේ තියාගෙන ඉන්න කවුද? RAM එක, random access memory එක, සසම්භාවී ප්‍රවේශ මතකය. ඒතකොට RAM එකකින් තමයි මතක තියාගෙන ඉන්නේ අපි සේව් කරපු නැති දේවල්. එයා මතක තියාගෙන ඉන්නේ අපි සේව් කරනකම් විතරයි. හරිද? සහ අපි කම්පියුටර් එක ඕෆ් කරනකම් විතරයි. එතකොට අපි සේව් කරපු දෙයක් නම් එයා මතක තියාගෙන ඉන්නේ. අපි සේව් කරපු දෙයක් නම් ඒක hard disk එකේ රන් වෙනවා. එතකොට සේව් කරපු දෙයක් මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඊළඟදී තමයි කම්පියුටර් එක කොහොමත් එයා මතක තියාගෙන ඉන්න හැමදේම RAM එකේ රන් වෙවි මතක තියාගෙන ඉන්න හැමදේම කම්පියුටර් එක ඕෆ් වෙනකම් විතරයි. කම්පියුටර් එක ඕෆ් වෙච්ච ගමන් ඒ තියෙන දේවල් අමතක වෙලා යනවා. ඒ තියෙන දේවල් අමතක වෙලා යනවා. එතකොට RAM එකේ තියෙන දේවල් මොනවාද? සේව් කරනකම් විතරයි. කම්පියුටර් ඔෆ් වෙද්දී අමතක කරලා දානවා. එයා ඩිස්ට්‍රොයි කරලා දානවා. එතකොට ඒකයි කියන්නේ RAM එක తాවකාලික මතකයක්. ඒක ටෙම්පරරිලි තමයි එයා මෙමරයිස් කරගෙන ඉන්නේ. අපි කියනවා volatile memory කියලා. නැශ්‍ය මතකය කියනවා. volatile කියන්නේ ඒක විනාශ වෙලා යනවනේ. ඒකේ තියෙන දේවල් එයා ඒක ස්ථිරවම තියාගෙන ඉන්නේ නැති නිසා. ඒතර RAM එක කියන්නේ volatile memory එකක්. RAM එක කියන්නේ නැශ්‍ය මතකයක්. එතකොට RAM එකේ අපි දැන් කර ඉන්න දේවල්, අපේ කම්පියුටර් එකේ දැන් රන් වෙන දේවල්, අපේ ලයිව් පර්ෆෝමන්ස් එක. හරිද? අපේ ප්‍රෝග්‍රෑම්ස් දැන් රන් වෙන ප්‍රෝග්‍රෑම්ස්, අපේ ලයිව් පර්ෆෝමන්ස් එකේ තියෙන දේවල් තමයි එයා මතක තියාගන්නේ. එයා මතක තියාගෙන ඉඳලා කම්පියුටර් එකේ CPU එකට සපෝට් එක දෙන්නේ. එතකොට RAM එකෙන් කරන්නේ අන්න ඒ වැඩේ. එතකොට අපේ දැන් ඔළුවේ තියෙන්න ඕන දේ තමයි මේකෙන් අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕන දේ තමයි කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවද? කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවද? කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවද? RAM එකේ එක රන් වෙන්නේ නැතුව කම්පියුටර් එකේ වැඩ කිරීමක් බෑ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ Zoom කනෙක්ට් වෙලා ඉන්නවනම්, හරි Zoom එකෙන් දැන් මේ මොහොතේ වැඩ කරනවා නම් Zoom එක දැන් RAM එකේ දුවන. RAM එකට ලෝඩ් වෙන්න ඕන. RAM එකට ලෝඩ් වෙන දෙයක් එක තමයි අපිට ලයිව් වැඩ කරන්න පුළුවන් කම්පියුටර් එකේ. ඒ පොයින්ට් එක ඔලුවට ගන්න. ඒ පොයින්ට් එක ඔලුවට ගන්න. හරිද? දැන් software එකක් වැඩ කරනවා නම් ඒ software එකේ තියෙන දේවල් RAM එකට ලෝඩ් වෙලා තියෙන්න ඕනේ. හරි RAM එකට ලෝඩ් වෙලා තිබ්බොත් තමයි ඒක හරියට වැඩ කරන්නේ. ඒක හරියට වැඩ කරන්නේ එතකොටයි. රයිට්? එතකොට RAM එකේ තමයි අපේ ලයිව් පර්ෆෝමන්ස් එක දුවන්නේ. හරි? දුවන්නේ. එතකොට මොකද්ද? Zoom එක. නැත්නම් ඔයගොල්ලෝ Google Chrome එක, YouTube එක මොකක් හරි app එකක් open කරද්දී මේක වැඩ කරන්න පටන් ගද්දී මේක කොහෙටද load වෙන්න ඕනේ? ඒක RAM එකේ load වෙලා RAM එකෙන් තමයි එයාගේ හැමදේම නිකන් මතක තියාගෙන අපි දැන් කර ඉන්නේ මොනවාද කියන එක මතක තියාගෙන අපිට සපෝට් එක දෙන්න ඒකත් එක්ක වැඩ කරන්නේ. මොකද අපි සේව් කර වැඩ කරන්නේ තප්පරෙන් මිනි තප්පරයට අපි සේව් කර වැඩ කරන්නේ නැහැ. නේ අපි සේව් කර වැඩ කරන්නේ නැහැ.
එතකොට අපි වැඩ කරද්දී අපිට කරදරයක් සේව් කර ඉන්න. අන්න ඒකට තමයි අපිට සපෝට් එක දෙන RAM එකකින්. අපි කරන හැම වැඩක් මොනම software එකක් ඕපන් කරලා කරන්න ගත්තායින් පස්සේ ඒකේ අපි කර ඉන්න හැම දේම මතක තියාගෙන live performance එක අපි දැන් කර ඉන්න දේවල් මතක තියාගෙන සපෝට් එක දෙන්නේ කවුද? RAM එක. එතකොට අපි ඕනම software එකක් දැන් මේ අද කොටස යන්නේ මේ මතක් කිරීමක් නෙමෙයි අද කොටස යන්නේ අලුත්ම කොටස යන්නේ. දැන් මේ RAM එක එලා පොයින්ට් එක තමයි මේ මතක් කිරීම නෙමෙයි මේ අලුත් කොටස අද කොටස. RAM එක දැන් ලෝඩ් වෙනවා මොනවාද අපි ඕපන් කරලා වැඩ කරන softwares වල දේවල් එයා මතක තියාගෙන අපේ වැඩවලට සපෝට් එක දෙනවා කියලා කිව්වා. දැන් අපි පාවිච්චි කරන softwares අපි ඕපන් කරනවා ක්ලෝස් කරනවා නේ. දැන් කම්පියුටර් එක ඔන් වෙච්ච මොහොතේ ඉඳන් කම්පියුටර් එක ඕෆ් කරන මොහොත වෙනකම්ම ඔයා ඕපන් කරන software එකක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. එතකොට Zoom එකද Google Chrome එකද Photoshop ද ඕනෑම software එකක් Access ද Word ද Excel ද PowerPoint ද ඕනම software එකක්. හරි එතකොට ඒ software එකක් ඕපන් කරලා ඉවර වෙලා කම්පියුටර් එක ඕෆ් කරනකම් මේව දුවන්නේ නැහැ නේ. ඔයා වැඩේ කරගත්තායින් පස්සේ ඒක ක්ලෝස් කරනවා. වැඩේ කරගත්තායින් පස්සේ මොකද කරන්නේ ඒක? ක්ලෝස් කරනවා. හරි. එතකොට ඔය softwares ඔක්කොම මේන්ටේන් කරනවා කිව්වේ කවුද? ඔය softwares ඔක්කොම control කරගෙන මේන්ටේන් කරන main software එක කවුද කියලා කිව්වේ? කවුද? operating system එක. operating system එක. එතකොට එයා ඔය අනිත් අපි ඕපන් කරන හැම software එකක්ම මේන්ටේන් කරන්න නම් අපි වැඩ කරන අනිත් හැම software එකක්ම control කරන්න නම් මොකද වෙන්න ඕනේ? අර main software එක, ඒ කියන්නේ operating system කියන software එක එන හැම වෙලේම දුවන්න ඕනේ නේද? එයා හැම වෙලේම run වෙවි තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ point එක හරියට ඔලුවට දාගන්න. මොකද textbook එකේ මේ විදියට describe කරලා මේ විදියට තේරුම් කරලා නැහැ. කොහෙත්ම නැහැ. හරි ඒකේ තියෙන විදියට එකපාරට තේරෙන්නේ නැහැ. නිකන් කටපාඩම් කරගන්න ඕන මිසක් අවබෝධයක් understand එකක් නැහැ. දැන් මොකද්ද කිව්වේ මම softwares අපි open කරනවා close කරනවා softwares අපි open කරනවා close කරනවා open කරායින් පස්සේ RAM එකකින් අපිට support එක දෙනවා වැඩ කරන්න අපි close කරායින් පස්සේ RAM එකනොත් ඒක අමතක කරලා දාන්න. එතකොට මොකද කිව්වේ අපි වැඩ කරන සියලුම softwares ඔක්කොම softwares control කරන කෙනෙක් ඉන්නවා manage කරන කෙනෙක් ඉන්නවා ප්‍රධාන software එක කවුද main software එක operating system කියන main software එක. එතකොට operating system කියන main software එකෙන් නම් අනිත් softwares ඔක්කොම control කරන්නේ. එහෙනම් control කරන කෙනා හැම වෙලේම active වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම එයා open වෙලා තියෙන්න ඕනේ. හැම වෙලේම එයා open වෙලා තියෙන්න. ඒ කියන්නේ හැම වෙලේම run වෙන්න ඕනේ. operating system එක හැම වෙලේම run වෙනවා. අද අපි දැන් කලින් කිව්වා point එක මොකද්ද? software එකක් වැඩ කරනවා නම් software එකක් run කරනවා නම් ඒක RAM එකේ දුවනවා. හරි ඒක RAM එකේ load වෙලා තියෙනවා. හරි. ඒක software එක open කරාම ඒකේ දේවල් RAM එකට load වෙලා අපි මේ software එකේ වැඩ කරනකම් RAM එකෙන් ඒ දේවල් මතක තියාගෙන අපිට support එක දෙනවා කියලා කිව්වා. හරි. එහෙනම් දැන් අපි කියමු මේ operating system කියන main software එක අපි කිව්වා දැන් හැම වෙලේම එයා දුවන්න ඕනේ. හැම වෙලේම computer එක on වෙච්ච මොහොතේ ඉඳන් computer එක off වෙන මොහොත දක්වාම හැම වෙලේම operating system එක run වෙන්න ඕනේ. operating system එක දුවන්න ඕනේ. එහෙනම් operating system එකත් RAM එකට load වෙන්න ඕනේ නේ. එහෙනම් operating system එක computer එක on කරපු මොහොතේ ඉඳන් computer එක off කරන මොහොත දක්වාම RAM එකේ දුවන්න ඕනේ නේද? ඇයි අපි ඕනම software එකක් අපි open කරායින් පස්සේ ඒකේ දේවල් මතක තියාගෙන ඒකේ වැඩ කරන්න ඕන support එක දෙන්න RAM එක කියලා. හරි. එහෙනම් operating system එකත් computer එකේ start එකේ ඉඳන් end එකටම යනවනේ. එහෙනම් computer එකේ start on කරපු වෙලේ ඉඳන් off වෙනකම් end එක වෙනකම් operating system එකක් මොකද වෙන්න ඕනේ? RAM එකේ දුවන්න ඕනේ. RAM එකේ දුවන්න ඕනේ. right? එතකොට
ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එක මොකද වෙන්න ඔපරේටින් සිස්ටම් එක රැම් එකට ලෝඩ් වෙන්න රැම් එකට ලෝඩ් වෙන්න ඕනේ ඒ කොයි වෙලේද කම්පියුටර් එක ස්ටාර්ට් එකේදීම කම්පියුටර් ස්ටාර්ට් එකේදීම හරි කම්පියුටර් එක ඕෆ් වෙනකම් හරි ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන නිසා RAM එකේ ඔපරේටින් සිස්ටම් එක ස්ටාර්ට් එකේ ඉඳන් එන්ඩ් එක වෙනකම්ම වැඩ කරනවා ලෝඩ් වෙලා එයා වැඩ කරනවා එතකොට ඔන්න ඔය පොයින්ට් එක ඔළුවේ තියාගන්න හරි දැන් මේ කම්පියුටර් එකේ ස්ටාර්ට් එක මේ කියලා ගමුකෝ මේක තමයි ස්ටාර්ට් එක හරි මේක තමයි එන්ඩ් එක හරි එතකොට කම්පියුටර් එක ඔන් කරපු මොහොතේ ඉඳන් කම්පියුටර් ඕෆ් වෙන මොමන්ට් එක වෙනකම්ම ඔපරේටින් සිස්ටම් එක හරි ඔපරේටින් සිස්ටම් එක මෙන්න මේ විදිහට මොකේද RAM එකට ලෝඩ් වෙලා RAM එකේ දුවනවා හැබැයි අපි වැඩ කරන අනිත් softwares හරිද අපි වැඩ කරන අනිත් softwares කම්පියුටර් එක ඔන් වෙච්ච මොහොතේ ඉඳන් කම්පියුටර් එක ඕෆ් වෙන මොහොත වෙනකම් වැඩ කරන්නේ නැහනේ එතකොට කම්පියුටර් එකේ අපි අනිත් softwares ඕපන් කරන වෙලාවක් තියෙනවා ඒක ඕපන් කරායින් පස්සේ RAM එකට ලෝඩ් වෙනවා මොකක් හරි zoom කියන app එක ගමු zoom කියන app එක මෙන්න මේ වෙලාවේ අපි වැඩ කරන්න ගත්තා නම් ඔන්න RAM එකට ලෝඩ් වෙනවා අපි ඒකෙන් අයින් වුණා ඔන්න ඒක ඉවරයි හරි එතකොට ඔන්න ඔය විදිහට එක එක softwares මෙන්න මේ වගේ කාලයක් මෙන්න මේ වගේ කාලයක් නැත්නම් මේ වගේ ලොකු කාලයක් වැඩ කර RAM එකේ තියෙනවා හැබැයි operating system කියන software එක විතරක් operating system කියන software එක විතරක් startup එකේ ඉඳන් end එක වෙනකම්ම RAM එකේ දුවනවා. ඇයි එයා කම්පියුටර් එක ඔන් වෙච්ච මොහොත දැන් end එක වෙනකම් මෙයා වැඩ කරන්න ඕනේ. අනිත් softwares maintain කරගෙන control කරගෙන මේකේ ඉඳලා. හරි. right එතකොට operating system එකේ ඇයි එහෙම හැම වෙලේම අනිත් කට්ටිය control කරගෙන manage කරගෙන ඉන්න ඕනේ? එයා තමයි softwares වලින් main software එක. හරි. එයා ඉන්නේ ඒකට තමයි. right එතකොට ඔන්න ඔය පොයින්ට් එක ඔළුවට ගත්තානේ දැන් හොඳට තේරුම් ගත්තා. එතකොට දැන් අපි බලන්න යනවා කම්පියුටර් එක ස්ටාර්ට් එක කම්පියුටර් එක ඔන් වෙන මොහොත. හරි ඔන් වෙන මොමන්ට් එකේදී මොන දේවල්ද වෙන්නේ මොකද ඔය ඔන්නේදී තමයි ඔපරේටින් සිස්ටම් කියන software එක ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වෙන්නේ. ඒක නිසා අපි පොඩ්ඩක් බලන්න යනවා කම්පියුටර් එක ඔන් වෙන විදිය. හරි කම්පියුටර් එක ඔන් වෙන්නේ මෙහෙමයි. හරි කම්පියුටර් එක ඔන් වෙන්නේ මෙහෙමයි. මුලින්ම අපි කම්පියුටර් එකේ ප්ලග් එක ගහන්න එපා කරන්ට් එකටනේ. කම්පියුටර් එකට අපි ඉලෙක්ට්‍රිසිටි එක දෙන්න ඕනේ ඉස්සල්ලාම. එතකොට ලැප්ටොප් එකක් නම් බැටරි එකෙන් දුවන්නේ. එතකොට ඉලෙක්ට්‍රිසිටි දෙන්න ඕනේ නැහැ. කම්පියුටර් පර්සනල් කම්පියුටර් එකක් නම් ඩෙස්ක්ටොප් එකක් නම් අපි ඒක ප්ලග් එක ගහලා ඉවර වෙලා ඉලෙක්ට්‍රිසිටි එක දීලා ඉවර වෙලා තමයි අපි ඔන් කරන්න ඕනේ. හරි. එතකොට අපි හිතන්නකෝ දැන් උන්න පළවෙනියට මොකද කරන්නේ? ඉලෙක්ට්‍රිසිටි එක දීලා කම්පියුටර් එක ඔන් කරන ඔන් ස්විච් එක ඔබනවා. හරි. ඒක ලැප්ටොප් එකේ වෙන්න පුළුවන් කම්පියුටර් එකේ වෙන්න පුළුවන්. මොකද කරන්නේ කම්පියුටර් එක ඔන් කරන ස්විච් එක අපි ඔබනවා. හරි. එතකොට ඔබපු ගමම්ම මුලින්ම වෙන්නේ මොකද්ද? මුලින්ම වෙන්නේ කම්පියුටර් එකේ ඉන්නවා BIOS කියලා එක්කෙනෙක්. කම්පියුටර් එකේ ඉන්නව කවුද? BIOS කියලා එක්කෙනෙක්. මෙයාගේ නම තමයි මෙයාගේ හරි නම තමයි basic input output system. හරි. එතකොට BIOS කියන්නේ basic input output system කියන්නේ. හරි. එතකොට ඔයගොල්ලන්ට නිකම්ම මේක මතක තියාගන්න ලේසියි. කම්පියුටර් එකේ input output දේවල් තියෙනවා. ආදානය වෙනවා ප්‍රතිදානය වෙනවා. කම්පියුටර් එකට දේවල් input වෙනවා දේවල් output වෙනවනේ අපි දන්නවා. එතකොට ඔය input කරන්න පාවිච්චි කරන අපි පාවිච්චි කරන devices තියෙන keyboard එකද mouse එකද හරි අන්න ඒ වගේ දේවල්.
එතකොට කම්පියුටර් එකේ දේවල් අවුට්පුට් වෙන්න පාවිච්චි කරන ඩිවයිසස් තියෙන මොනිටර් එකද ස්ක්‍රීන් එකද නැත්නම් ප්‍රින්ටර් එකක්ද හරි ස්පීකර් එකක්ද අන්න ඒ වගේ දේවල්. එතකොට ඔය ඉන්පුට් අවුට්පුට් හැමදේම හරි ඉන්පුට් අවුට්පුට් හැමදේම කොහොමද මේකට මේ කනෙක්ට් වෙලා අපේ කම්පියුටර් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ කියන එකේ සිස්ටම් එකට තමයි බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියන්නේ. එතකොට BIOS කියන එක හැම කම්පියුටර් එකකම හැම ලැප්ටොප් එකකම තියෙනවා පළවෙනි දේ එක. එතකොට අපි කම්පියුටර් එකට ඉලෙක්ට්‍රිසිටි එක දීලා විදුලි බලය දීලා කම්පියුටර් එක ඔන් කරපුව ගමන්ම ස්විච් ඔන් බටන් එක ඔබපු ගමන්ම මොකද වෙන්නේ? කම්පියුටර් එකේ මොලේ කම්පියුටර් එකේ මොලේ ඔන් වෙනවා. කවුද කම්පියුටර් එකේ මොලේ? brain of the computer. Who is the brain of the computer? Who is the brain of the computer? කවුද කම්පියුටර් එකේ මොලේ? අපි කතා කරලා තියෙනවා. හරි. කතා කරලා තියෙනවා. third lesson එකේ හරි third lesson එකේ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. කවුද brain of the computer? CPU එකනේ. අපේ මිනිස්යාගේ මොලේ වගේ කම්පියුටර් එකේ මොලේ කවුද? CPU එකනේ. CPU කියන්නේ කවුද? Central Processing Unit නේ. එතකොට මධ්‍ය සැකසුම් මේකකේ CPU එක තමයි කම්පියුටර් එකේ brain එක. ඇයි කම්පියුටර් එකේ ඔක්කොම සැකසී ඉන්පුට් වෙන දේවල් සකසන්නේ ඉන්පුට් වෙන හැමදේම ප්‍රොසෙස් කරන්නේ කවුද? Central Processing Unit එක CPU එක. එතකොට කම්පියුටර් එක ඔන් වෙද්දිම කොහොමද මොලේ ඔන් වෙන්න ඕනේ නේද? දැන් මිනිස්සෙක් ඉපදෙද්දිම එයාගේ මොලේත් ඔන් වෙනවනේ. මේ මිනිස්සෙක් ඉපදෙද්දිම එයාගේ මොලේ වැඩ කරන්න පටන් ගන්නවා. මොලේ වැඩ කරන්නේ නැත්නම් ඒ මිනිස්සයා වැඩ කරන්නේ නැහැ වගේ. මොලේ වැඩ කරන්න ඕනේ. මේ වගේ කම්පියුටර් එක මොකද්ද වෙන්නේ? කම්පියුටර් එක පළවෙනි එක ස්විච් ඔන් කරනවා. හරිද? ඉලෙක්ට්‍රිසිටි එක දීලා ඊළඟට මොකද්ද වෙන්නේ? CPU එක ඔන් වෙනවා. අර කම්පියුටර් එකේ මොලේ ඔන් වෙනවා. ඔන් වෙලා ඉවර වෙලා මම කිව්වනේ අපේ කම්පියුටර් කියනවා BIOS කියලා කෙනෙක් කියලා. BIOS කියන්නේ කවුද? Basic Input Output System. හරි basic input output system. එතකොට CPU එකෙන් මොකද කරන්නේ? CPU එකෙන් කරන්නේ මොනවාද? කම්පියුටර් එකට ඉන්පුට් වෙන දේවල් හැමදේම එයා තමයි ප්‍රොසෙස් කරන්නේ. ලොකුවටම ප්‍රොසෙස් කරන්නේ. හරිද? ලොජිකලි හිතලා, තාර්කිකව හිතලා ඔක්කොම ප්‍රොසෙස් කරන්නේ CPU එකනේ. එතකොට එයා තමයි ඉන්පුට් වෙන දේවල් එන්න ඕනේ. එයාගෙන් ප්‍රොසෙස් වෙන දේවල් තමයි අවුට්පුට් වෙන්නේ. එතකොට ඒ නිසා අර ඉන්පුට් අවුට්පුට් සිස්ටම් බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එකෙන් BIOS කම්පියුටර් එකේ තියෙන BIOS එකත් එක්ක මොනවද වෙන්න ඕනේ? CPU එක කනෙක්ට් වෙන්න ඕනේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? කම්පියුටර් එක ඔන් වෙච්ච ගමන්ම අර කම්පියුටර් එකේ මොලේ ඔන් වෙනවනේ බ්‍රේන් එක. කම්පියුටර් එකේ බ්‍රේන් එක ඔන් වෙනවත් එක්කම එයාට අත්‍යවශ්‍යම BIOS එක කනෙක්ට් වෙනවා. හරි. එතකොට ඕක අනිවාර්යයෙන්ම වෙනවා. හරි. ඊළඟට කම්පියුටර් එකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා. ඒකත් නිකන් software එකක්ම තමයි. හරි. නිකන් software එකක් වගේම තමයි. හරි. එතකොට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක තමයි post program එක. හරි. post program එක කියන්නේ power on self test. POST post program එක කියන්නේ ඒක. power on self test. power on self test කිව්වම power on self test කියන වචනයෙන්ම ඔයගොල්ලන්ට තේරෙනවා. හරිද?
සෙල්ෆ් ටෙස්ට් කියන්නේ තමාවම පරීක්ෂා කර ගැනීමනේ සෙල්ෆ් ටෙස්ට් එක කියන්නේ. දැන් ඔයගොල්ලන්ට කිව්වා සෙල්ෆ් ටෙස්ට් කරගන්න කියලා. එතකොට හරි මොකක් හරි මෙඩිකලි සෙල්ෆ් ටෙස්ට් කරගන්න කිව්වොත් ඔයගොල්ලෝම පරීක්ෂා කරගන්න වෙනවා. දැන් මේ ටික අර COVID-19 වලට තියෙන සෙල්ෆ් ටෙස්ට් කරගන්න කියලා අර බ්‍රීතිං එක්සර්සයිස් එක. හරිද? ඒ කියන්නේ ඉන්හේල් කරලා ඉවර වෙලා මේ හුස්මක් අරගෙන ඒක තප්පර ගානක් තියාගෙන ඉන්න පුළුවන්ද කියලා තියෙන සෙල්ෆ් ටෙස්ට් එකක් COVID-19 වල. එතකොට ඒ වගේම තමයි තමාම පරීක්ෂා. එතකොට power on හරි power on කිරීමේදී කම්පියුටර් එක on වෙන මූවමන්ට් එකේදී කම්පියුටර් එක විසින් තමාම පරීක්ෂා කරගන්නවා. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ටික වෙලාවක් රන් වෙලා ඒක ටික වෙලාවක් කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි පොඩි වෙලාවකින් ඒක වෙනවා. එතකොට මෙන්න මේකෙදි මෙන්න මේ තමාවම ටෙස්ට් කර ගැනීමේදී හරි අපේ කම්පියුටර් එකේ තියෙනවානේ හાર્ඩ්වෙයාර් අපි බැලුවා. මොනවාද හાર્ඩ්වෙයාර් කියන්නේ? අපිට අල්ලන්න පුළුවන් කම්පියුටර් එකේ තියෙන හැමදේම හાર્ඩ්වෙයාර්. ඒ කියන්නේ කීබෝඩ් එකද, මවුස් එකද, මොනිටර් එකද, හරිද? ස්පීකර්ස්ද හැමදේම අල්ලන්න පුළුවන් අපිට ඇහෙන් පේන වගේම ඇහෙන් පේන්නේ නැති වුණත් අභ්‍යන්තරයේ තියෙන හරි අපිට අල්ලන්න පුළුවන් හැමදේම හાર્ඩ්වෙයාර්. ඒතකොට කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර් නම් ගොඩාක් තියෙනවා. ඒතකොට කම්පියුටර් එක හරියට වැඩ කරන්න නම් ওই හાર્ඩ්වෙයාර් ටිකත් වැඩ කරන්න ඕනේ. හරි. ඒතකොට මේ තමාම පරීක්ෂා කර ගැනීමේදී ගොඩක්ම වෙන්නේ කම්පියුටර් එකේ තියෙන දෘඩාංග පරීක්ෂා කරලා බලනවා. කම්පියුටර් එකේ තියෙන hardware devices ටෙස්ට් කරලා බලනවා. හරි. එතකොට හරියට වැඩ කරනවද කියලා ටෙස්ට් කරලා බලනවා. හරි. හරියට වැඩ කරනවද කියලා ටෙස්ට් කරලා බලනවා. එතකොට ඔකට hardware testing ඒකට ප්‍රධාන වශයෙන් කම්පියුටර් එකට උදව් කරන්නේ කම්පියුටර් එකේ ඉන්නවා CMOS කියලා කෙනෙක්. වැඩිදුර වලට අධ්‍යයනයක් ඕනේ CMOS බැටරි කියලා අහලා තින්නේ. හරි ඒකත් ඔයගොල්ලෝ අහලා තින්නේ. මේ CMOS කියන්නේ CMOS මතකය විසින් තමයි මේ හાર્ඩ්වෙයාර් ටික හරියට වැඩ කරනවද කියලා ටෙස්ට් කරගන්න උදව් වෙන කම්පියුටර් එකට මේ power on self test එකේදී right. එතකොට ඔන්න ඔය දේ සිද්ධ වෙනවා. හරි ඔන්න ඔය දේ සිද්ධ වෙනවා. එතකොට ඊළඟට කම්පියුටර් එකේ අපි බැලුවා කම්පියුටර් සිස්ටම් එකේ right අපි බැලුවා කම්පියුටර් සිස්ටම් එකේ ඉන්න ෆර්ම්වෙයාර් කියලා කෙනෙක් ඉන්නවා. හරි කම්පියුටර් සිස්ටම් එකේ ඉන්නවා කවුද? ෆර්ම්වෙයාර් කියලා කෙනෙක් ඉන්නවා. හරි ඔය ෆර්ම්වෙයාර් කියන්නේ කවුද? කම්පියුටර් ෆර්ම්වෙයාර් කියන්නේ කවුද? ෆර්ම්වෙයාර් කියන්නේ කවුද? අපි කලිනුත් කතා කරලා තියෙනවා. මම ආයෙ මතක් කරනවා. ෆර්ම්වෙයාර් කියන්නේ ස්ථිරාංග. හරි ෆර්ම්වෙයාර් කියන්නේ ස්ථිරාංග කියන එක. ෆර්ම්වෙයාර් කියන්නේ කම්පියුටර් එක හදන මිනිස්සයා ඉන්නේ නිෂ්පාදකයා. ඔය නිෂ්පාදකයා මැනුෆැක්චරර් විසින් මේ කම්පියුටර් එක ඔන් වෙන්න ඕන. හරි ඔන් වෙන්න ඕන මූලික ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා තිනවා කාටද? ROM එකට. ROM එකට දීලා තියෙන මොනවද? ROM එක කියන්නේ කවුද? ROM එක කියන්නේ කම්පියුටර් එකේ මෙමරි එක. read only memory. read only memory. මෙයා ඇවිල්ලා non volatile memory එක. නැෂ්‍ය නොවන මතකයක්. හරිද? ඒ කියන්නේ මෙයාගේව විනාශ වෙන්නේ නැහැ. non volatile. නැෂ්‍ය නොවන. විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා permanent. කියන්නේ මෙයාගේ ඇතුලේ දෙයක් තියෙනවද අර RAM එකේ වගේ අපි කලින් කතා කරපු RAM එකේ වගේ විනාශ වෙන්නේ නැහැ. ROM එකේ දෙයක් තියෙනවද ඒක සදාහටම තියෙනවා. ROM එක වැඩ කරනවා නම් ROM එක වැඩ කරන කාලෙම තියෙනවා. අධිකටම සදාහටම තියෙනවා. සදාකාලිකවම තියෙනවා. මෙයාගේ අමතක වෙන්නේ නැහැ. හරි මෙයාට අමතක වෙන්නේ නැහැ. මේක non volatile memory එකක්. එතකොට මේ ROM එක ඇතුළට දීලා තියෙනවා කවුද? කම්පියුටර් එක නිෂ්පාදකයා. manufacturer
කම්පියුටර් එක ඔන් වෙද්දි මේ අපි කතා කර ඉන්න ස්ටාර්ට්අප් එකේදී වෙන්න ඕන මූලික දේවල් ටිකක් දීලා තියෙනවා. ROM එකට startup instructions right. එතකොට මෙන්න මේ manufacturer දීලා තියෙන instructions ටිකට මේ ROM එකේ තියෙන instructions ටිකට තමයි අපි කියන්නේ කවුද firmware කියලා කියන්නේ. ROM එකට නෙමෙයි firmware කියන්නේ. ROM එකට firmware කියනවනම් ROM එකට ROM එක කියලා නම දාන්නේ තු firmware කියලා නම දානවා. හරිද? ඒ වගේ දේවල් ඔලුවට ගන්න එපා. ROM එකට නෙමෙයි firmware කියන්නේ මේ ROM එකේ තියෙන කම්පියුටර් එකේ manufacturer විසින් දීලා තියෙන startup instructions ටිකට කම්පියුටර් එක on වීමේ උපදේශ මාලාවට තමයි අපි කියන්නේ ස්ථිරාංගය කියලා firmware කියලා. right. එතකොට මෙන්න මේ කම්පියුටර් එක on වෙන ක්‍රියාවලියේදී මෙන්න මේ දේවල් ටික වෙද්දී ඊළඟට වෙන දේ තමයි මෙතන මේ firmware එකේ තියෙන instructions ටික වැඩ කරන්න ගන්නවා. හරි. instructions ටික වැඩ කරන්න ගන්නවා. හරි. කම්පියුටර් එකේ තියෙන instructions ටික වැඩ කරන්න ගන්නවා. හරි. එතකොට ඒ instructions වලට අනුව ඉතුරු ටික වෙනවා. මොනවද ඉතුරු ටික? bootstrap loader කියලා ඉන්නවා. bootstrap loader. හරි. bootstrap loader කියලා ඉන්නවා. bootstrap loader කියලා ඉන්නවා. bootstrap loader කියලා ඉන්නවා. එතකොට මේ bootstrap loader කියන වචනේ දැක්ක ගමන්ම ඔයගලන්ට තේරෙනවා මෙයා loader කෙනෙක්. ඒ කියන්නේ මොන හරි load කරනවා. මෙයා loader කෙනෙක්. ඒ කියන්නේ මොන හරි load කරනවා. එතකොට bootstrap loader කරන්නේ මොන හරි load කරන එක තමයි කරන්නේ. එතකොට bootstrap loader මොන හරි load කරන එක නම් කරන්නේ මොනවාද load කරන්නේ කොහෙටද load කරන්නේ කියන එක බලන්න වෙනවා. මොනවාද load කරන්නේ කොහෙටද load කරන්නේ bootstrap loader මොනවාද load කරන්නේ කොහෙටද load කරන්නේ. මේ firmware නේ වැඩ කරන්න ගත්තේ. firmware කියන්නේ කවුද? මේ ROM එකේ තියෙන කම්පියුටර් එක on වෙන instructions ටික. කම්පියුටර් එකේ ROM එකේ තියෙන කම්පියුටර් එක on වෙන්න ඕන instructions ටිකක් තියෙනවා. මේක දීලා තියෙන manufacturer විසින් දීලා තියෙන්නේ. එතකොට ඒවට තමයි firmware කියන්නේ. ඒක වෙන්න පටන් ගත්තායින් පස්සේ මොකද වෙන්නේ? මේ firmware වලට අනුව bootstrap loader කෙනෙක් ඉන්නවා. bootstrap loader කියලා කෙනෙක් ඉන්නවා. bootstrap loader වල loader කියන වචනයෙන්ම තේරෙනවා මොකද්ද? මොකක් හරි load කරන එක තමයි වෙන්නේ. හරි. මොකක් හරි load කරන එක තමයි වෙන්නේ. එතකොට මේක දැන් පොඩ්ඩක් හරියට තේරුම් ගන්න ඕනේ. මේක හරියට තේරුම් ගන්න ඕගොල්ලොන්ට ලේසි. මොකද මම මේකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදලා තියෙන නිසා. ටෙක්ස්ට් බුක් එකේ නිකම්ම මේක එක සෙන්ටෙන්ස් එකකින් ගහලා තියෙනවා. එක සෙන්ටෙන්ස් එකකින් ගහලා තිබ්බට අනිත් කට්ටියට අනිවාර්යයෙන්ම මේක නිකන් කටපාඩම් කරගත්තට අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැතු වෙනවා මේක. හරි. ඒක ඉස්සයක් නෑ. එතකොට ඕගොල්ලන්ට එක ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඕගොල්ලන්ට RAM එක ගැන කියලා දුන්නා. RAM එකට load වෙන්නේ මොනවද කියලා දුන්නා. RAM එකෙන් කොහොමද ඒවා මතක තියාගන්නේ කියලා දුන්නා. අන්තිම රෙකෝඩඩ් ක්ලාස් එකේත් කියලා දුන්නා. අදත් මම මතක් කිරීමක් යම් කිසි අවබෝධයක් දුන්නා. හරි. එතකොට දැන් ඔන්න අහගන්න. දැන් අපේ ඔපරේටිං සිස්ටම් එක තියෙනවනේ. හරි. අපේ ඔපරේටිං සිස්ටම් එක තියෙනවා. ඔපරේටිං සිස්ටම් එක තියෙන්නේ කොහෙද? ඔපරේටිං සිස්ටම් එක අපි කම්පියුටර් එක ඔන් වෙන පාරක් ගානේ අපි ඔපරේටිං සිස්ටම් එක ඇතුළට දාන්න ඕනේ. ඒ ඔයගොල්ලෝ කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් හරි පාවිච්චි කරද්දී කම්පියුටර් එක පාවිච්චි කරන වාරයක් ගානේ කම්පියුටර් එක ඇතුළට මොනවද කරන්න ඕනේ? ඔපරේටිං සිස්ටම් එක දාන්න ඕනේද ඇතුළට? දාන්න ඕනේ නෑ නේද? අපි දාන්න ඕනේ නෑ. ඒ කියන්නේ කම්පියුටර් එක ඇතුළට ඔපරේටිං සිස්ටම් එක දැම්මයින් පස්සේ හරි කම්පියුටර් එක ගන්න මොහොතේදී හරි මැනුෆැක්චරර් විසින් හරි ඔක දාලා තිබ්බයින් පස්සේ ඒ කියන්නේ ඕකේ තියෙනවා ඇතුළේ. කම්පියුටර් එක ඇතුළේ ස්ටෝර් වෙලා තියෙනවා. කම්පියුටර් එක ඇතුළේ ස්ටෝර් වෙලා තියෙනවා කියන්නේ
කොහෙද ස්ටෝර් වෙලා තියෙන්නේ? කොහෙද ස්ටෝර් වෙලා තියෙන්නේ? එකම ස්ටෝරේජ් ඩිවයිස් එකයි තියෙන්නේ. මේන් ස්ටෝරේජ් එක කියන්නේ එක ස්ටෝරේජ් ඩිවයිස් එක කියන්නේ කම්පියුටර් එකේ ප්‍රධාන වශයෙන් හැමදේම ස්ටෝර් කරන් ඉන්න කෙනෙක් ඉන්නවනේ. මේන් ස්ටෝරේජ් ලොකේෂන් එකක් තියෙනවා. මේන් ස්ටෝරේජ් ඩිවයිස් එක. කවුද මේන් ස්ටෝරේජ් ඩිවයිස් එක? කවුද මේන් ස්ටෝරේජ් ඩිවයිස් එක? හાર્ඩ් ඩිස්ක් එකනේ. හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එක තමයි කවුද? මේන් ස්ටෝරේජ් ඩිවයිස් එකනේ. මේන් ස්ටෝරේජ් ඩිවයිස්. එතකොට මේන් ඔන්න ඔය හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ ඔන්න ඔය හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ තමයි කවුද ඉන්නේ? ඔපරේටිං සිස්ටම් එක. ඔන්න ඔය හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ තමයි කවුද ඉන්නේ? ඔපරේටිං සිස්ටම් එක. ඔපරේටිං සිස්ටම්. එතකොට දැන් මොකද්ද වෙන්න ඕනේ වැඩි? ඔන්න දැන් මම අර මේවා මේ ඔක්කොම කියලා දෙන්න කලින් අද පටන් ගන්න මොහොතේ ඉඳන් මම කියලා දුන්න දේ ඔන්න ආයෙ මතක් කරගන්න. මොකද්ද? software එකක් වැඩ කරනවා නම් ඒක RAM එකට load වෙන්න ඕන. හරිද? එතකොට RAM එකට load වෙලා ඒ software එක නතර වෙනකම්ම RAM එකේ ඒක දුවනවා. මොකද්ද point එක? කම්පියුටර් එකේ software එකක් වැඩ කරනවා නම් ඒක අනිවාර්යෙන් RAM එකට load වෙන්න ඕන. ඒක අනිවාර්යෙන් RAM එකට load වෙන්න ඕන. හරි? කම්පියුටර් අනිවාර්යෙන් RAM එකට load වෙන්න ඕන. load වෙන්නේ නැතුව මේක කරන්න බෑ. හරි? ඒ කියන්නේ අපි Zoom app එකද ඕනම software එකක් application එක program එක open කරපුවාම මොකද වෙනවා කිව්වේ මම කිව්වා RAM එකට load වෙන්න ඕන. හරි? එතකොට අපේ operating system එක කොහෙද තියෙන? hard disk එකේ තියෙනවා. store වෙලා තියෙනවා. හරි? ඒක දෘඩ තැටි තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේක අපි හැම වෙලෙම දාන්න ඕනේ තැම්පත් වෙලා තියෙන නිසා. හැබැයි මේකේ තිබිලා මදි. මොකද වෙන්න ඕනේ? කම්පියුටර් එක ඔන් වෙද්දීම මොකද්ද වෙන්න ඕනේ? කම්පියුටර් එක ඔන් වෙද්දීම අපි කතා කරා නේද? කම්පියුටර් ඔන් වෙද්දීම ඔපරේටිං සිස්ටම් එක RAM එකට ලෝඩ් වෙන්න ඕනේ. අපි කතා කරා අයියේ ඔපරේටිං සිස්ටම් එක තමයි මේන් software එක. ඔපරේටිං සිස්ටම් කියන මේන් software එකෙන් තමයි අනිත් හැම software එකක්ම control කරගෙන manage කරගෙන ඉන්නේ. ඒක නිසා එයා කම්පියුටර් එක ඔන් වෙද්දිම RAM එකට ලෝඩ් වෙන්න ඕනේ, ඉවර වෙනකම් ඉන්න ඕනේ කියලා අපි කලින් කතා කරා නේද? එහෙනම් මේ ඔපරේටිං සිස්ටම් එක hard disk එකේ ඉඳලා හරියන්නේ නැහැ නේද? කම්පියුටර් එක ඔන් වෙද්දි මෙයා මොකද්ද වෙන්න ඕනේ නම්? එයා RAM එකට මොකද වෙන්නේ? එයා RAM එකට ලෝඩ් වෙන්න ඕනේ. RAM එකට මොකද්ද වෙන්න ඕනේ? RAM එකට ලෝඩ් වෙන්න ඕනේ. RAM එකට ලෝඩ් වෙන්න ඕනේ. නේද? RAM එකට ලෝඩ් වෙන්න ඕනේ. hard disk එක කියන්නේ කවුද? hard disk එක කියන්නේ main storage එක කම්පියුටර් එකේ. main storage එකේ කොහොමත් කම්පියුටර් එකේ තියෙන දේවල් තැම්පත් වෙලා තියෙනවා, store වෙලා තියෙනවා. එතකොට RAM එක කියන්නේ කවුද? RAM එක කියන්නේ කවුද? RAM එක කියන්නේ කවුද? RAM එක කියන්නේ කවුද? RAM එක කියන්නේ කම්පියුටර් එකේ main memory එකනේ. ප්‍රධාන මතකයේ main memory එක. main memory එක. මෙයා තමයි අපි run කරන හැමදේම මතක තියාගෙන ඉඳලා අපිට support එක දෙන ප්‍රධාන මතකය main memory එක. මෙයා support එක දෙනවා අපිට වැඩ ටික කරගන්න. හරිද? එතකොට RAM එක. හරි. RAM එක main memory එක කම්පියුටර් එකේ ඕවත් මතක තියාගන්න. දැන් මේ වගේ පොයින්ට් මතක තියාගන්න. RAM එක කියන්නේ කවුද? කම්පියුටර් එකේ main memory එක. RAM එක කියන්නේ ප්‍රධාන මතකයේ කම්පියුටර් එකේ. hard disk එක කියන්නේ කවුද? දෘඩ තැටිය කියන්නේ කවුද? ප්‍රධාන ආචයන උපාංගය. ප්‍රධාන ආචයන. සිංහලෙන් කියනවා ආචයනය කියලා. ස්ටෝරේජ් එකට ආචයනය කියලා කියනවා. එතකොට hard disk එක කියන්නේ කවුද? main storage එක කම්පියුටර් එකේ. හරි. කම්පියුටර් එකේ දෘඩ තැටිය කියන්නේ ප්‍රධාන ආචයන. දෘඩ තැටිය කියන්නේ ප්‍රධාන ආචයන. හරි. ප්‍රධාන ස්ටෝරු කාමරය. අපේ ගෙදර ප්‍රධාන ස්ටෝර් කරන කාමරය වගේ තමයි. හරි. එතකොට මොකද වෙන්නේ? hard disk එකේ තැම්පත් වෙලා තියෙන ඔපරේටිං ඇයි තැම්පත් වෙලා තියෙන්නේ? හැම වෙලෙම කම්පියුටර් එකට අපිට දදාගෙන බෑනේ ඔපරේටිං සිස්ටම් එක කියලා ඉන්පුට් කර ඉන්න බෑනේ. එකපාරක් දැම්ම ඒක සේව් ස්ටෝර් කරලා තියාගත්තා. ඒක නිසා hard disk එකේ ඔපරේටිං සිස්ටම් එක
ඔපරේටින් සිස්ටම් එක මොකද වෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ ස්ටෝර් වෙලා තියෙන්නේ කොහොමද? කම්පියුටර් එක ඔන් වෙන මොහොතේදී යා මොකද වෙන්න ඕනේ? RAM එකට ලෝඩ් වෙනවා. RAM එකට ලෝඩ් වෙනවා. හරි. RAM එකට ලෝඩ් වෙනවා. මේ hard disk එකේ තියෙන operating system එක RAM එකට ලෝඩ් වෙලා දුවන්න පටන් ගන්නවා. bootstrap load කරන්නේ අන්න ඒක. bootstrap load කියන වචනයෙන්ම තේරෙනවා මොකක් හරි ලෝඩ් කරන එක තමයි කරන්නේ. ලෝඩ් කරන්නේ මොකද්ද? operating system එක කොහෙන්ද? hard disk එකෙන් කොහෙටද? RAM එකට. ඇයි හේතුව? operating system එක කම්පියුටර් එක ඔන් වෙච්ච මොහොතේ ඉඳන්ම රන් වෙන්න පටන් ගන්න ඕනේ. දුවන්න පටන් ගන්න ඕනේ. හරි. නැතුව කම්පියුටර් එක අනිත් කිසිම software එකක් වැඩ කරන්න බෑ. මොකද ඒ කියන්නේ රටක ජනාධිපති කෙනෙක් නැත්තම් මිනිස්සුන්ට ශරීර වැඩ කරන්න බෑ වගේ. operating system එක රන් වෙන්න පටන් ගත්තේ නැත්නම් අපිට වෙන කිසිම software එකක් පාවිච්චි කරන්න බැරුව යනවා. මොකද කිසිම software එකක්ම control කරන main software එක තමයි operating system එක නිසා. අන්න ඒ නිසායි කම්පියුටර් එක ඔන් වෙන මෙන්න මේ ක්‍රියාවලියේදී මේ ක්‍රියාවලිය ඇතුළේදීම operating system එක RAM එකට load වෙලා දුවන්න පටන් ගන්න. ඒක ඊට පස්සේ කම්පියුටර් එක off වෙනකම්ම දුවනවා. එතකොට hard disk එකේ store වෙලා තියෙන operating system එක bootstrap loader විසින් load කරනවා RAM එකට කම්පියුටර් එක on වෙන මේ ක්‍රියාවලියේදීම. හරි. මොකද දැන් ඔයගොල්ලන්ට තේරෙනවා bootstrap loader කරන්නේ මොකද්ද? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම load වෙන්න ඕනේ කියන එක ඔයගොල්ලන්ට අවබෝධ තියෙනවා. මොකද මම RAM එක ගැනයි software RAM එක load වෙන්න ඕනේ ඇයි කියන එක ගැන අපි ගොඩාක් මේකේදී කලින් recorded class එකේදී ගොඩාක් කතා කරපු නිසා. right එතකොට හරි. එතකොට ඊට පස්සේ ඉතින් operating system එක වැඩ කරන්න ගත්තාන් පස්සේ operating system එකෙන් තමයි අර කම්පියුටර් එක ඔන් වුණාන් පස්සේ අපිට ලස්සන දේවල් පේන්නේ load වෙනවා windows පේනවා. ඒ ලස්සන පේන හැම දෙයකටම අපි කියනවා interface කියලා. හරි. interface කියලා කියනවා. හරි. interface කියලා කියනවා. ඒ interface වලින් අපි වැඩ කටයුතු කරගෙන යනවා. interface කියන්නේ මොකද්ද? අමුතු දෙයක් නෙමෙයි. අපිට මේ කම්පියුටර් එකේ පේන කොටුව තියෙන. දැන් ඔයගොල්ලන්ට මේ පේන දේ ඒ පේන දේ තමයි ඔයගොල්ලන්ට දැන් පේන interface. අපි මේ කම්පියුටර් ලැන්ග්වේජ් අපි මේ භාෂාවේදී කියනවා interface. ස්ක්‍රීන් එකේ අපිට දැන් මේ පේන දේ interface. එතකොට අපිට වැඩ කරගන්න පහසු විදියට ලස්සන විදියට අලංකාර විදියට interface මේ දෙන්නේ අපිට operating system එකෙන්මයි. ඒ කියන්නේ කම්පියුටර් එක ඔපරේට් කරන්න operating system එකෙන් කරන්නේ මොනවාද? කම්පියුටර් එක ඔපරේට් කරන්න අපිට උදව් කරන්න එයා මොනවද දෙන්නේ? interfaces දෙනවා. හරි. අපි කියනවාට graphical interface. graphical ඒ කියන්නේ ලස්සනට දෙනවනේ graphical. හරි. ඒ කියන්නේ graphically ලස්සනට ඩිසයින් කරපු interfaces තියෙනවා. graphical user interfaces. GUI කියලා අපි කියනවා graphical user interfaces. චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා සිංහලෙන් කියනවා. right චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා අපි සිංහලෙන් කියනවා. හරිද? එතකොට මොකද කරන්නේ? කම්පියුටර් එක ස්විච් එකෙන් ඔන් කරනවා. කම්පියුටර් එක ස්විච් එකෙන් ඔන් කරද්දී මොකද වෙන්නේ? කම්පියුටර් එකේ මොලේ ඔන් වෙනවා. බ්‍රේන් එක ඔන් වෙනවා. මොලේ ඔන් වෙලා කම්පියුටර් එකේ ආදාන ප්‍රතිදාන උපාංග තියෙන ඉන්පුට් අවුට්පුට් ඒවා මොලේත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඊළඟට කම්පියුටර් එක තමාව පරීක්ෂා කර ගැනීමක් සිද්ධ කරනවා. ඒකෙදි කරන්නේ කම්පියුටර් එකේ තියෙන දෘඩාංග ටික ටෙස්ට් කරගන්න. දෘඩාංග ටික ටෙස්ට් කරගන්න ඕන අනිවාර්යෙන්. ඒවා හරියට වැඩ කරනවද කියලා CMOS තමයි ඒකට උදව් කරන්නේ. ඊළඟට කම්පියුටර් එකේ ඉන්නවා ස්ථිරාංග. ස්ථිරාංග කියන්නේ කවුද? කම්පියුටර් එකේ ROM එකට කම්පියුටර් එකේ නිෂ්පාදකයා විසින් දීලා තියෙනවා කම්පියුටර් එක ඔන් වෙන්න ඕන විදිහේ මූලික උපදේශ ටිකක්. ඒ ROM එක ඇතුළට දීලා තියෙන මූලික උපදේශ ටිකට තමයි අපි කියන්නේ ස්ථිරාංග කියලා. එතකොට අන්නේ උපදේශ වලට අනුව bootstrap loader යම්කිසි වැඩක් කරනවා ඊළඟට. හරි. එතකොට bootstrap loader කරන්නේ යම්කිසි load කිරීමක් කොහෙන්ද? දෘඩ තැටියේ ඉඳන් load කරනවා කාටද? RAM එකට මොනවාද? මෙහෙයුම් පද්ධතිය. operating system එක. හරි. මෙහෙයුම් පද්ධතිය දෘඩ තැටියෙන් අරගෙන ඉවර වෙලා RAM එකට load කරනවා. ඊට පස්සේ තමයි RAM එකේ මෙහෙයුම් පද්ධතිය දුවන්න පටන් ගන්න. මෙහෙයුම් පද්ධතිය RAM එකේ දුවන්න පටන් ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධතිය කම්පියුටර් එකේ අපිට පේන්න පටන් ගන්නවා. කම්පියුටර් එකේ වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මෙහෙයුම් පද්ධතිය විසින් අපිට චිත්‍රක
පරිශීලක අතුරු මුහුණත් ලබලා දෙනවා. ඒ චිත්තක පරිශීලක අතුරු මුහුණත් වලින් තමයි අපි දිගටම කම්පියුටර් ඕෆ් වෙනකම් වැඩ කරගෙන යන්නේ, ක්ලෝස් කරන්නේ, ඕපන් කරන්නේ, හරිද, බලන්නේ, එඩිට් කරන්නේ, මොන හරි වෙනස් කරන්නේ, හැමදේම කරන්නේ. ඔය අපිට ස්ක්‍රීන් එකේ පේන දේවල් වලින් ස්ක්‍රීන් එකේ පේන කොටුවට තමයි අපි කියන්නේ ඉන්ටර්ෆේස් එකක් කියලා. අතුරු මුහුණතක්. ඒතකොට චිත්තක පරිශීලක අතුරු මුහුණත් කියන්නේ ඇයි? කම්පියුටර් එක පාවිච්චි කරන කෙනාට යූසර් කියලා කියනවා, පරිශීලකයා කියනවා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් කියන්නේ කම්පියුටර් එකේ පරිශීලකයාට වැඩ කරන්න ලේසි වෙන්න ලබලා දෙන ලස්සන හරි චිත්‍රක අතුරු මුහුණත් නිසා තමයි අපි කියන්නේ ඒකට චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් කියලා මේ පේන ස්ක්‍රීන් එකේ කොටුවට. එතකොට අපිට මේ ලැබෙන GUI වලින් අපි වැඩ කරගෙන යනවා. ඔන්න ඔමයි කම්පියුටර් එක ඔන් වෙන්නේ. මේක තමයි ක්‍රියාවලිය. හරි, මේක තමයි ක්‍රියාවලිය. එතකොට මේ ෆර්ම්වෙයා හරි, මේ ෆර්ම්වෙයා ලෝඩ් වෙලා ඉවර වෙලා මෙන්න මේ ඔපරේටිං සිස්ටම් එක පටන් අරන් වැඩ කරන්න පටන් අරගෙන දිගටම අපිට ඔපරේටිං සිස්ටම් වැඩ කරනවා. මෙන්න මේ කොටසට අපි තනි වචනෙකුත් කියනවා. මෙන්න මේ කොටසට අපි තනි වචනයක් කියනවා. අපි කියනවා බූටින් කියලා. මේ වචනට අපි කියනවා මේ ස්ටෙප්ස් ටිකට අපි තනි වචනයක් කියනවා බූටින් වෙනවා කියලා. හරි, බූට් වෙනවා කියලා කියනවා. හරි, බූට් වෙනවා කියලා අපි කියනවා. හරි, එතකොට මේ ටික තමයි කම්පියුටර් එක පුතේ ඔන් වෙන ක්‍රියාවලිය. හරි, මොකද්ද කම්පියුටර් එක ඔන් වෙන ක්‍රියාවලිය? හරිද? මම දැන් ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා මම මේ කියලා දුන්න මේ ඔන් වෙන ක්‍රියාවලිය ආයෙ පාරක් බලන්න. මේක ආයෙ පාරක් බලන්න. මේක ආයෙ මම කියලා දෙන විදිහට මේ වීඩියෝ එක ආයෙ පාරක් බලන්න. වෙලා වැඩියෙන් යන්න ආයෙ පාරක් බලන්න. මේ වීඩියෝ එක පොඩි මේ ලොකු වෙලාවක් නෑනේ. ආයෙ පාරක් බලන්න. එතකොට හරියටම කම්පියුටර් ඔන් වෙන ස්ටෙප්ස් ටික ඔයගලගේ ඔළුවටම යනවා. ඒක නිකන් කටපාඩම් කරගන්න එක නෙමෙයි වැඩි. කටපාඩම් කරලා වැඩක් නැහැ. මේක හරියට මොකද වෙන්නේ කියලා ඔළුවට දාගන්න ආයෙ පාරක් මේක රිපීට් බලන්න. බලලා ඔයගොල්ලන්ට ඕන මේක නැතුව වෙනම ෂෝට් නෝට් එකකුත් ඔයගොල්ලෝ ගහගන්න. හරි. එතකොට අපි අර කලින් රෙකෝඩඩ් ක්ලාස් වලින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන හිටපු නිසා අපිට මේ දේ ලෝඩ් ලෝඩ් කරගන්න වැඩේම හොඳට ඔළුවට දාගන්න පුළුවන් වුණා. හරි. එතකොට අපි ඔන්න වෙන දේ ඉගෙන ගත්තා. ඔන්න ඔපරේටිං සිස්ටම් එක ලෝඩ් වුණා. ඔන්න ඔපරේටිං සිස්ටම් එක අපි වැඩ කරන්න පටන් ගන්නවා කියන තැනට ආවා. අපි දැන් ඊළඟ ක්ලාසස් වලදී අපි ඉගෙන ගන්නවා ඔපරේටිං සිස්ටම් එකේ කොහොමද වැඩ කරන්නේ, යාගේ මොනවද තියෙන ප්‍රයෝජන, යාගේ ඩියුටිස් මොනවද, යා මොනවද මැනේජ් කරන්න කියන දේවල් ඉගෙන ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය හරියට ඔළුවට දාගන්න එක වැදගත්. මේක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. ඒ උනට ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහට ඔළුවට යන්නේ නැහැ. ඒක නිසා මම ඩිස්ක්‍රයිබ් කර බෑග්ග්‍රවුන්ඩ් එක කලින් ක්ලාසස් වල හදලා එහෙම කරගෙන තමයි මේ ක්‍රියාවලියට මම අදාවේ. හරිද? එතකොට දැන් මේක ලියාගන්න වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න. වීඩියෝ එක නතර කරලා ලියාගන්න. හොඳට ලස්සනට ලොකුවට රූලක් කරලා පාට පෑන් වලින් පිටුවක් පිරෙන්න මේ ස්ටෙප්ස් ටික ලියාගන්න. හරි. ඊට පස්සේ හෝම්වර්ක් එකක් තියෙනවා. හෝම්වර්ක් එක තමයි මොකද්ද? මේ ස්ටෙප්ස් ටික ලියාගන්න. ඊළඟ පිටුව පෙරලලා ඉවරලා මේ ස්ටෙප් එක ලියන්න. අංක එක දාලා මේ ස්ටෙප් එක ලියලා ස්ටෙප් එකේ මොනවද වෙන්නේ කියලා යට රෝලේ සිංහල අකුරෙන් ලියන්න. ඔයාලට තේරෙන විදිහට සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඔයාලට ලියන්න පුළුවන් විදිහට ඔයාගේ භාෂාවෙන් ඔයා ලියන්න. ඊළඟ දෙවෙනි ස්ටෙප් එක ලියන්න. මෙන්න මේක ලියන්න. මේක ලියලා යටින් ලියන්න මේකෙදි මොකද්ද වෙන්නේ? දැන් මේ තුන්වෙනි ස්ටෙප් එක ලියන්න. ඊට පස්සේ ඒක යටින් ලියන්න. ලොකුවට ඕනේ වචන 3න් 4න් හරි ගමන්නේ මේකෙදි මොකද්ද වෙන්නේ කියලා ඔයා සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඔයාලට තේරෙන විදිහට ඔයාගේ විදිහට ලියන්න. හතරවෙනි ස්ටෙප් එක මේ විදිහට දාගත්තා. යටින් ඔයාලට තේරෙන විදිහට ඒකෙදි මොනවද වෙන්නේ කියලා ලියන්න. පස්වෙනි ස්ටෙප් එක දාගත්තා. පස්වෙනි ස්ටෙප් එක ගැන ලොකු දෙයක් වෙනවා. ඒක හොඳට ඔයාලට තේරෙන විදිහට හොඳට ක්‍රියේටිව් විදිහට ඔයා ලියන්න. ඒක තමයි හෝම්වර්ක් එක. 6 වෙනි ස්ටෙප් එක ලිව්වා. 6 වෙනි ස්ටෙප් එකේදී 6 වෙනි ස්ටෙප් එක මේකයි කියලා මෙන්න මෙහෙම ලිව්වා. ඒකෙදි මොකද්ද වෙන්නේ කියලා යටින් සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් ඔයාලට තේරෙන විදිහට ඔයාගේ විදිහට ලිව්වා. ඒක හෝම්වර්ක් එකක්. ඒක කරලා අනිවාර්යෙන් මට ෆොටෝ එකක් ගහලා ඔයගොල්ලෝ එවන්න ඕන. හරි. ඒක හෝම්වර්ක් එකක්. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරලා ඉවර වෙලා ෆොටෝ එකක් ගහලා මට එවන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න. ඒක නිසායි ඒක හෝම්වර්ක් එක කරන්නත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන නිසා මම කිව්වේ මේ වීඩියෝ එක මේ ක්ලාස් එක ආයෙ මුලින් ඉඳන් බලන්න. ආයෙ මුලින් ඉඳන් බලලා ඉවර වෙලා මේක හොඳට ආයෙ නැවත වතාවක් තේරුම් අරගෙන ඉවර වෙලා
මේක ද ලියා ගන්න පොතේ මේ විදිහට ලස්සනට ලොකුවට කලර් පෙන්ස් වලින් පිටුවක් පිරෙන්න ලියා ගන්න. ලියාගත්තයින් පස්සේ අලුත් පිටුවක් අරගෙන මම අර කියපු හෝම්වර්ක් එක කරලා මට ෆොටෝ එකක් ගහලා එවන්න. right? ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා. God bless.